කවුරුත් අපි tempත් වෙමු. දවසේ ධර්ම දේශනාවයි වගේම දේශනාවලියේ නිමාව සටහන් කරන ධර්ම දේශනාව ශිරු දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පංචෛ භික්ඛවේ ධම් අංගේ සමන්නාගතෝ රඤ්ඤෝ භද්‍රෝ අස්සජානියෝ රාජා රහෝ හෝති රාජබොග්ගෝ රඤ්ඤෝ අංගන්ත්වේව සංකං ගච්ඡති තී. සාදු සාදු සාදු. දෛ කෞරණීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි පස්වෙනි වතාවටත් මේ ආජානීය සූත්‍රය ඉදිරින් තියාගෙන දේශනාවලියේ පස්වෙනි ධර්ම දේශනාව සඳහා කාලය ගණ්ඩායි බලාපොරොත්තු වෙන්නේ කවුරුත් දන්න පරිදි. චේතනදී බුදුරජාණන් වහන්සේ උපමා උපමේය ගැලපීමකින් සූත්‍ර දේශනාවක් කරනවා. කොහොමද රජ කෙනෙක් තමන්ගේ රාජ්‍ය අංගයක් විදිහට එහෙම නැත්නම් රජ කෙනෙකුට ගැලපෙන තරමේ රාජ භෝගයක් විදිහට ආජානීය අශ්වය තෝරගන්න කියලා. මේක ඇත්තටම මේ සිලෙක්ෂන් ප්‍රොසෙස් එකක්. ඔය හොඳ වැවෙන යට ಜಾති පළ ಜಾති බෝවෙන් කරනකොට ඒ තෝරා ගැනීමෙන් හොඳ වර්ග තෝරා ගැනීමත් කරනවා. අභිජනනයෙන් නැත්තම් හයිබ්‍රිඩ් කිරිල්ලෙන් අලුත් වර්ග හදා ගැනීමත් කරනවා. ඉතින් මෙතන දැන් තියෙන්නේ තෝරා ගැනීමේ ක්‍රියාවලිය. එහෙම නැත්තම් යම් ප්‍රභාවයක් යම් ශක්තියක් තියෙනවා නම් අන්නේ ශක්තිය හඳුනාගෙන ඒක ඉස්මතු කර ගැනීමක්. ඒ වගේ ආජානීය අශ්වයෙක් අශ්වරලෙන් තෝරා ගත්තට පස්සේ ඒ තෝරන්න පාවිච්චි කරන උපමාන එහෙම නැත්නම් අංගෝපාංග ටික තමයි මේ බුදුරජාන් වහන්සේ මතක් කරන්නේ. මහණෙනි, ඒ රාජකීය ආජානීය අශ්වයා රජුරෝ තෝරනකොට යාට මෙන්න මේ අංග පහක් තියෙනවා නේද? රාජාරහෝ රජුරවන්න ගැලපෙන තරම් වෙනවා. රාජකීයයි ඒක. රාජභොග්ගෝ ඒ කියන්නේ රාජ්‍යරංගේ මේ භෝගයක් බාටපත් වෙනවා. ඒ කියන්නේ රාජ්‍යංගික වස්තුවක් බාටපත් වෙනවා. රාජාංගයේහි රජුරංගේ තිබිය යුතු අංග රාජකීය තෙදේ තීති අංගයක් බාටපත් වෙනවා. ඒ පත්වීම සඳහා රජුරෝ වගේම අස්වාරෝහක නැත්නම් අශ්වය බලා ගන්න අය ලකුණු පහක් තියෙනවා නම් විතරයි ආජානීය අශ්වය තෝරා ගන්න. ඉතින් අපි කතා කරපු විදිහට අජ්ජ වේන ඒ කියන්නේ ඍජු ගමනක් තියෙන්න ඕනේ යාට. මේ ඔළුව අන්දවන්ද වෙලා බෑ. කලුව මාර්පන් ගියා වගේ රාජකීය අශ්වයට වැඩ කරන්න බෑ. ගුම ජවයක් තියෙන්න ඕනේ. ගමනක් වෙන සාමාන්‍ය අශ්වයකට වැඩිය දුරක් මේක ඇදගෙන යෑමේ හැකියාවක් පග්ගහිත වීරියක් තියෙන්න ඕනේ යාට. ඒ වගේම මද්ද වේන. එයා මේ මෘදු වෙන්න ඕනේ. ඔලොමොල වෙන්න බෑ. මම රාජකීය අශ්වයි කියලා ඔලොමොල වෙන්න බෑ. එහෙම වෙන එයා මෘදු වෙන්න ඕනේ. අපි ඊයේ කතා කරා කන්තියා. ඉවසන සුළු ගතියක් තියෙන්න ඕනේ. අනේ ඉවසන සුළු ගතිය තියෙනකොට තමයි රජ කෙනෙක් පිට උඩ නගින්නේ. එතකොටයි ඒක රාජාංගයක් බාටපත් වෙන්නේ. ඒ වගේම අද සලකා බැලිය යුතු වචනේ වශයෙන්, ගුණේ වශයෙන්, කාරණේ වශයෙන් සර්වඥාන්සේ සඳහන් කරන්නේ සෝරච්චේන. අහුම්කන් දෙන සුළු ගතිය, සුරත භාවය. ඉතින් මේ අංග පහෙන් සමන්නාගත නම් ඒ හොඳ එකන තමයි රාජකීය අශ්වය බවටපත් වෙන්නේ. ඉතින් ඒ වගේම බුදුජානකසේ සඳහන් කරනවා ඒව මේව කෝබික්කවේ පංචෛ ධම්මේ සමන්නාගතෝ බික්ඛු ආහුනේයෝ හෝති පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුතරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස. මහණනි, මේ යම් අංග ටිකක් තියෙනවා. අන්නේ අංග වලින් සමන්නාගත භික්ෂුවත් ඒ වගේම ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ ඒ කියන්නේ අනුන්ගේ පිදුම් ලැබීමට සුදුස්සෙක් බාටපත් වෙනවා. අනුතරම් පුඤ්ඤක්කෙත්තං ලෝකයාට පිං වපුරන කෙතක් බාටපත් වෙනවා. ඒක නිසා ඒ භික්ෂුව
තමන් වශයෙන් එහෙම නැත්නම් ඒ භික්ෂුවක් ගෝල බාලය හදනවා නම් ඒගොල්ලන්ගේ චරිත එහෙම නැත්නම් ගති ලක්ෂණ මෙන්න මේ අංග 90 තෝරා ගන්න ඕන. අර වචන ටිකමයි සර්වචන්සේ පාවිච්චි කරන්නේ අජ්ජ වේන බොම ඍජු වෙන්න ඕනේ යා. මේ නිවනෙන් මේ පිට මේ ලාමක බලාපොරොත්තු ලාමක ප්‍රාර්ථනා තියාගෙන කරන්න බෑ. ඉතින් මේ තිබ්බොත් වෙන්නේ මේ හරි පටලවිලි අතරමඟ සිදු වෙනවා. අද වෙලා තියෙන්නේ මේ අපි ගත්තොත් ප්‍රතිපදාව කොහොම වෙලත් මේ සතිය වගේ ධර්මයක් ගත්තොත් උගදෙනක එක පාවිච්චි කරන්නේ ඈත තියෙන නිවනක් සඳහා නෙවෙයි ඊට මේ පිට තියෙන දේවල් සඳහා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ නිවන පාවිච්චි කරන මේ සතිය පාවිච්චි කරන්න පුළුවන් ලෞකික දේවල් සඳහා. නමුත් ඒක එහෙම පාවිච්චි කරනකොට අනතුරු සිදු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා යා එන්නේ ඒක යොමු කර ගන්න දැනගන්න ඕනේ ලෝකෝත්තර තැනකට. ඉතින් ඒකට මගදී අවස්ථාව තියෙනවා. ඒ සඳහා ඍජු භාවයෙන් වඩා ඍජු භාවයට යන්න, හොඳෙන් වඩා හොඳට යන්න, කුසලයෙන් අධි කුසලයට යන්න ප්‍රස්තාව නිතරම තියෙනවා. ආන්නේ ඒක පිළිබඳ අවදි භාවයක් තියෙන්න ඕන. සාමූහික වශයෙන් ඒක තියාගන්න පුළුවන්. නැත්තම් පුද්ගලික වුණත් Tamanne බලන්න පුළුවන්. පටන් ගන්න වෙලාවේදී මගේ එච්චරම ඍජු භාව නැහැ. යම් චපල ගති, වංක ගති, එනතන් වංචනික ගති තිබුණා. ඒ ප්‍රශ්නයක් නැහැ. පටන් ගන්න එක ප්‍රශ්නයක් නැහැ. කරගෙන යනකොට ඒක ඍජු වෙන්න ඕනේ. ඒ වගේම ජවයක් ඇති වෙන්න ඕනේ. ඒ වගේ අන්තං කරුණු කාරලා පෙළ ගැහෙනකොට නැගිටලා යන්න බෑ. ඒක ඉවර වෙනකම්ම අදින ගතියක්. ඒ වෙනත මේ ආරම්භ ධාතු වීර්ය විතරක්මදි, නික්කම ධාතු වීර්ය, පරක්කම ධාතු වීර්ය වශයෙන් දිගට පවත්වන්න පුළුවන් ගතියක්. ඒක අපි එදත් මතක් කරගත්ත විදිහට මේ සක්මන් භාවනාවේ ආනිසංශයක් විදිහට කතා කරනවා. දුර ගමනක්, ඒ වගේ බරපතල වැඩක් නිමාව දක්වා කරගෙන යෑමේදී අවශ්‍ය කරන ඉජාවේ අවශ්‍යයි. ඊගාට මද්ද වේණි කියලා කියන්නේ මේ ප්ලාස්ටිසිටි ගතියක්, මේ වෙනස් වෙන්න පුළුවන් ගතියක් තියෙන්න ඕන. එහෙම නැතුව අර කලින් ගෙන ආපු දැඩි මතධාරීකම, දෘෂ්ටි, සම්මා මිච්ඡා සංකල්ප තිබුණොත් ඒ තමන්ගේම දෘෂ්ටිය හරස් වෙනවා. ඉතින් ඒක මගාරව ගන්න තියෙන්නේ අපි විකල්ප වලට ස්ලෑස්ති වෙලා යන්න ඕන. එහෙම නැත්නම් මෙහෙම නෑ. එහෙම නැත්නම් මෙහෙම කියලා ඒ ප්‍රශ්නේ හරියට දැනගෙන ඒකල යුතු අතිරේ අනුපරිපූර්ණක ඇත්තමේතු දාගෙන මේ ගමන හරවගෙන යන්න මෘදු ගතියක් තියෙන්න ඕන. ඉතින් මේ මෘදු ගතිය තනියම ගන්න ටිකක් ලේසි. ඇත්තටම මේ අපමත්තෝ ූපකට්ටෝ පහිතත්තෝ කියන විදිහට තමයි පැත්තකට වෙලා මේ ප්‍රධාන වීදියෙන් යුක්තව කරගෙන යනකොට ඒක Tamanට තේරෙනවා මේ ඉස්සෙල්ලා Taman අති දැඩි මතධාරීව සමහර විටක ඒකට කියනවා මේ විනය ඕනට වැඩි සලකලා එහෙම නැත්නම් ශරීරයට අවශ්‍ය කරන කාම ආසාවල් වැඩිපුර සලකාගෙන බණ භාවනා කරනවා. එතකොට ඒ කෙනාට තේරෙනවා එහෙම යනකොට ඒ අර වසංගලා Taman මේ කයට සැප දෙන්න හොයන ගතියක් වගේ තියෙනවා නම් ඒව ටික ටික පාවා දෙන්න පුළුවන් ගතියක් එනවා. ඒ වගේම මේ විනය කාරණා එමෙතන දැඩි අත්කිලමතාන යෝගී විදියට අනුන්ගේ අඩුපාඩුවක් කරලා දාන්න බැරි Tamanගෙත් දෙයක් කිසිසේත්ම වෙනස් කරන්න කැමති නැති ඒ දැඩි මත දහරි වෙහිටියොත් එයාට තේරෙනවා ගමන අමාරුයි කිය. ඉතින් ඒකෙදී මේ නම්‍යශීලී බව මෘදු ගතිය ඇති වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මුලදී සමහර විටක විශේෂයෙන් සමූහයක් කරගෙන යනකොට ඒ සමූහයේ පැවැත්ම සඳහා සහ ජීවනය සඳහා එකිනෙකා කෙරේ ප්‍රියයෙන් බැලීම සඳහා එයත් අන්න මේ මෘදු ගතිය, මෛත්‍රිය අවශ්‍ය කරනවා. හැබැයි කරගෙන යනකොට නම් එකිනෙකාගේ අවශ්‍යතාවල් දැන අරගෙන ඒකට හැඩ ගැහෙන්න පුළුවන් ගතියක් එනවා. ඉතින් ඒක නිසා මුලදී මේ මෘදු ගතිය හුඟක් වැදගත් වෙනවා. එහෙම වෙනකොට ගුරුවරයෙකුට ලේසි හසුරවන්න මෙයාව. එහෙම නැතුව මේ විනයම කල්පනා කර දැඩි මත ධාරිව හිටියොත් නැත්නම් යටි හිතේ යටිපැත්තෙන්
මේ ඉඳුරම් පිනවීමේ ආතාවල් කාමසුකල්ලිකාණ යෝගේ වගේ තියාගෙන ඉන්නවනම් ඒ කෙනාට තේරෙන එයාට සබාවත් නොගැලපෙන තනක් වෙනවා සබාවට එයත් නොගැලපෙන තනක් වෙනවා. එයා බොහොම දැඩි මතධාරී වෙනවා. ඉතින් අර භාවනා නොකරන අය තුල තියෙන දැඩි මතධාරී ගති හොඳට තේරෙනවා විශේෂයෙන් සමිති සමාගම් වලදී. විශේෂයෙන්ම පන්සලක් මරණාධාර සමිතියක් එහෙම නැත්නම් ඒ වගේ දෙයක් කරන්න ගියාම මොනම හේතුවක් නිසාවත් කෙනෙක් නැමෙන්නේ නැහැ. එයා හරීම දෘঢ়යි. නමුත් භාවනා පන්ති වල අපි ගෝ සතිපාසල් වල ඒ වගේ වෙනවනම් ඉතින් එතකොට වෙනවා හරි අඩුයි හැබැයි. වෙනවා හරි අඩුයි මොකද කියලා මම පටන් අරගන්නේ මේ වගේ තැන්වලදී අපිට ඒ අපේ තියෙන දැඩි මත පාවා දෙන්න වෙනවා ඉදිරියට යන්න වෙනවා පුද්ගලිකවත් ලෑස්ති වෙනවා සභාවත් ලෑස්ති වෙනවා කියලා ඒ හැඩ ගැහිීමේ හැකියාවල් නැත්තේ නෑ. නමුත් අපි අර ව්‍යවස්ථා හදාගෙන අපි විහිම් මෙවුවා කොටු කරගත්තාම අපිම හදාගන්න ව්‍යවස්ථා අපිටම කරදර වෙනවා. මේ නිසන්වනේ සතිපාසල කරන්න ගියාම නැත්නම් නිසන්වනේ පල්ලෙහා භාවනා ශාලාවක් කරන්න ගියාම ඒක කිසිසේත්ම ව්‍යවස්ථාවේ නෑ. ඒක කරන්න එපා. ඒක කරොත් ඒකාන්තයෙන්ම නපුරු ප්‍රතිඵල ලැබෙනවා. ඒකාන්තයෙන්ම කිසි කෙනෙක් අනුකම්පා කරන්නේ නෑ කියන මත පැහැදිලිවම තිබුණා. නමුත් ඒ කාටවත් එහෙම මේ මතධාරී අයට කරදර වෙන්නේ නැතුව මේකත් කරන ගමන් ඒකෙදී අතරත් එහෙම ප්‍රශ්නයක් ආවොත් අර කවුරුත් බලා ඉන්නේ වර්ධිනකම් අපට කියලා වගේ වැරදිෙන්න පුළුවන්. නැත්නම් එහෙම නොවෙන්න නිතරම දැනගන්න ඕනේ මේ සභාවක ප්‍රතිපත්ති සහිත සභාවක වැඩක් එහෙම කරගෙන යනකොට හෝ තමන්ගේ රුචර්ජකම් වල ඒ මෘදු ගති ඇති වෙනවනම් මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න බැරි කමක් නැහැ. හැබැයි ඒක ඉතින් හරි අමාරුයි පොදු අයට කියලා දෙන්න. තැනී හැටියට ඇණී ගහගෙන යන්න ඕන. ඉතින් අන්නේ මෘදු ගතිය වෙනස් වෙන ගතිය භාවනා ජීවිතයේ ගන්නකොට අපි ගත්තොත් සීල සමිති වලට වැඩිය නැත්නම් මෙහෙම කියන්න බලන්න. ඒ සීල සමිති නැත්නම් සීල සමාධි සමිති වල මේ ඔලොමොල්ල සහ ඔලොමොට්ටලිය වැඩි කියලා කියන්න පුළුවන්. නැත් භාව විපස්සනාට ගිය ගමන් ඒ ඔලොමොට්ටලකන් තමයි අපි මේ පරීක්ෂාවට ලක් කරන්නේ. ඒක තමයි අපි බලන්නේ අපි ගන්න අලුත් වෙනස් කීම් පතේ වෙනස් කිරීම අපිට වාසිදායක විදිහට ලීස් ෆ්‍රික්ෂනල් පාත් කියලා කියන වාසිදායක විදිහට හරව ගන්නවා නැත්නම් අර දැඩි මතේම එලිලා ඉන්නවාද කියලා. ඉතින් ඒ අනුව තමයි මට පුද්ගලයෙක් වශයෙන් දකින්නකොට ඒ ඥානාරාම ස්වාමීන් වහන්සේගේ තිබුණේ බුරේ පණ්ඩිත ස්වාමීන්ගේ තිබුණේ සුවිශේෂී ලක්ෂණ තමයි. ඒගොල්ලෝ හරිම දැඩි. හැබැයි මේ භාවනාවට විපස්සනාට ඕනේ වැඩ කරන්න ගියාම පොඩි බබෙක් වගේ සියලුම දේවල් හොයලා බලලා කරලා දෙනවා. මේ අනවශ්‍ය දේවල් ආවොත් ඒ ඔක්කොම මල්ලෙන් ගහලා විසිකොට දාලා මේ අර තියෙන ඉඩපහඩුව තියා ගන්න. ඉතින් ඒක පුද්ගලිකවත් අවශ්‍යයි. ඒ වගේම සමිතියක් කරනකොටත් අවශ්‍යයි. සතිපාසල අපි කරනකොට අපි හිතුවා නිස්සන්න වනිසා සතිපාසලේ කියන මේ දෙබිඩි දරුවා දෙන්න දෙපැත්තට වෙන් කරලා දරුවෝ දෙන්නෙක් විදිහට හදමුද කියලා. එහෙම නැත්නම් එහෙම බැඳිලා ඉන්න විදිහටම ඉදිරියට යන්න කියලා. ඉතින් ඉස්සල්ලා අපිට තිබුණ අදහස් වශයෙන් දෙකට වෙන් වෙලා යන් කියලා. නමුත් දැන් ඉස්සරහට යනකොට තේරෙනවා දෙන්නට දෙන්න අවශ්‍යයි. දෙන්න යන්නේ අමුතු ভাইබ්‍රේෂන් දෙක තමයි. සතිපාසල යන්නේ භාවනා මධ්‍යස්ථාන ভাইබ්‍රේෂන් එකේ. නිස්සන්න වනේ යන්නේ අරණ්‍ය සේනාසන ভাইබ්‍රේෂන් එකේ. ඉතින් මේ දෙක මැදදී පල්ලෙහා භාවනා මධ්‍යස්ථානයේ අපිට මැදහත් තැනක් බවට පත් වුණා. ඉතින් ඒවා ඒ අනුව කාලානුරූපව හැඩ ගැහෙන්න පුළුවන් ගතියට මද්ද වේ කියලා කියනවා මෘදු ගතිය කියලා කියනවා. ඉතින් ඒකේ මෙහෙවන කෙනා තුල තියෙනවා නම් එයා දන්නවා කාටවත් විරුද්ධ වෙන්නේ නැතුව අවිරුද්ධ ප්‍රතිපදාව තුලින් මේ මද්දව ගතිය ඇති කරගන්න. ඉතින් එහෙම යනකොට සමහරු හිතමනාප කරගන්නවා. සමහරු දොස් කියනවා. ඒ තරහට නෙවෙයි. ඒගොල්ලෝ කියන්නේ තිබුණ ප්‍රතිපත්ති දැන් නැහැ. දැන් මේ අලුත් දේවල් කරගෙන තියෙනවා. කාන්තාව පක්ෂේ මෙතන රැ නිදා ගන්න එනවා. එහෙම නැත්නම් පොඩි ළමයි එක්ක මේ අනවශ්‍ය සම්බන්ධකම් ඇති වෙන්න පුළුවන් කියලා নানা ප්‍රකාර ප්‍රශ්න එනවා. ඉතින් එතකොට ඒ දේවල් ඉවසලා යන්න ඕනේ. ඒවා ගණන් නොගෙන යන්නත් බෑ. ගණන් අරගෙන එයින් වෙන තියෙන නපුර අතුරු ප්‍රතිඵල හදාගෙන යන්න නම් ඉවසන්නත් ඕනේ. අර ජවයේ තියාගන්නත් ඕනේ.
අන්නේ ඒ ගති ලක්ෂණ අපි හිතන්නේ භාවනා කරන ජීවිතේ ඌව වැදගත් නැහැ. භාවනා කරන වෙලාවට නාතිකාග්‍රේට හිත තියන්න විතරයි අවශ්‍ය කරන්නේ කියලා. එහෙම නැත්නම් ඇවිදිනකොට පතුලේ හිත තියාගෙන ඉන්නවනම් ඔක්කොම හරියයි කියලා. ඉතින් එහෙම තමයි භාවනා කරන්න ඉස්සෙල්ලා හිතෙන්නේ. හරියට පවුලක් කනවා වගේ, ගෑණියක් ගන්නවා වගේ. නැත්නම් අන්තිමට ගියාම ඒක මුළු ලෝකයක්ම තියෙනවා. එහෙම වෙලා තමයි මේක අවුරුදු 2500ක් මේක සමාජ පද්ධතිය තුළ පැවිතගෙන ආවේ. නමුත් භාවනා කරන්න ගියාම හුඟ දෙනෙක් තුල අර තමන් ගල්ගයක් ඇතුළට ගිහිලා විවේක වෙලා ඒ ටික ලැබුණොත් හරි ඒක යා කන්ඩිෂන් කරලා තියෙනවනම් මැස් වෙන්නේ නැත්නම් මේ මදුරු වෙන්නේ නැත්නම් වැඩි හරි කියලා හිතාන තමයි හිතාන්නේ. නමුත් ඒ තරම්ම සරල දෙයක් නෙවෙයි මේකට ගොඩක් සාමාන්‍ය බුද්ධිය අවශ්‍යයි. ඒ වගේ කරගෙන යන කෙනෙකුට අවසාන වශයෙන් පෙන්නේ තියෙන්නේ එහෙම වුණත් මේ සෝරච්ච ගතිය පුංචි එකා පවා කියන්නේ අහන්න ඕන. දැන් මම මෙච්චර දුර ආවේ නිසා මං කියන්නේ ඔක්කොම අහන්න ඕන කියලා ගියොත් අපි වටිනා උපදේශ වටිනා මේ අවස්ථාවල් පැහැරහරින වෙන්න තියෙනවා. ඒ නිසා ඒ සෝරච්ච ගතියේදී වැදගත් වෙන්නේ Taman ආධුනිකයෙක් වශයෙන් හිතන්න ඕන. මම මේ පද්ධතියට සම්බන්ධ වෙනකොට මම කොහොමද ගියේ මට හතරමයින් දන්නේ නැහැ මොකක්වත් දන්නේ නැහැ මම ගියේ මේ ආධුනිකයෙක් විදිහටනේ. ඒ නිසා මට ආයතනේ හඳුනා ගන්නකම් මට ආයතනේ ප්‍රශ්නයක් උනේ නැහැ. මොකද මම ආධුනිකයෙක් වශයෙන් ගියේ. අඳුරගත්තට පස්සේ ඒක දිගට යනකොට මට පේනවා සමහර ප්‍රතිපත්ති සහ සමහර ක්‍රියා ඒ කොමිටඩි හොඳින් කරන්න පුළුවන් නැත්නම් මගේ රුචි අරුචිකම් වලට ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් අන්න එහෙම තියෙද්දි මේකේ ලැබෙන ලාභේ වැඩි නම් සිද්ධ වෙන සේවය වැඩි නම් තමන්ට අනුන්ට වෙන කරදර අඩු නම් දැනටත් වර්තමානටත් වෙන කරදර අඩු නම් අපි මේක කාගෙන යන්න ඕන ඉස්සරහට. ඒකට අහුම්කම් දෙන්න ඕන. ඉතින් අහුම්කම් දෙනකොට විශේෂයෙන් මේක වෙන්නේ දීර්ඝ කාලීන වැඩ කරනකොට ඒක අවශ්‍යම වෙනවා. ඒකට තේරෙනවා මේ සබහා ධර්මයේ හෑන්ඩ්බුක් එක නැති වෙච්ච මැෂින් එකක් නෙවෙයි. මේකේ හෑන්ඩ්බුක් එකක් තියෙනවා. ඒ සබහා ධර්මය වැඩ කරන හැටි දැනගන්න පුළුවන් අත්පොතක් තියෙනවා. අපි මේ සාමාන්‍ය ලෝකේ ගත කරන්නේ අත්පොත නැතුව ඔහේ බොත්තම් මිරි කරනවා අරක කරනවා මේක කරනවා රිලෙවෙකට දැලිපියක් හම්බුණා වගේ. භාවනා කරගෙන යනකොට තේරෙනවා අපි මෙතෙක් සෑහෙන දුරට අනුගත වෙලා තියෙනවා. නමුත් තව ගොඩක් දැනගන්න සියුම් කාරණා තියෙනවා කියලා ඒ සබහා ධර්මයෙන් එන සියලු පණිවිඩවලට එහෙම නැත්නම් තමන්ගේ ශරීරයෙන් එන සියලු පණිවිඩවලට අහුම්කම් දෙන සුළු ගතිය තියෙනවා. ඉතින් අපි කොච්චර ඒ දේවල් දන්නවා කියනවා වුණත් නිතර බණ අහන්න ඕනේ. බණ අහනකොට හැමදාම මොකක් හරි අලුතෙන් ලැබෙනවා. අපිට ණය හෝ දෙයක් අහන්න ලැබෙනවා. ඉතින් ඒක මරණ මොහොතදීවත් නතර කරන්න හොඳ නැහැ. බුදුන්සේ සඳහන් කළා තියෙනවා මේ තෝවාන් වෙච්ච කෙනෙක් හත් සැරයක් මරණයක් අබුත් විඳිනවා අටවෙනි එක යන්නේ නැහැ කියලා. නැතේ භවං අට්ඨමං ආදියන්ති. ඒ කියන්නේ මරණ හතක් මේ ඉගෙන ගන්නවා. මරණ හතක් ඒකට කියනවා සත්තක්කත්තු පරම කියලා. සෝවාන් වුණොත් හැම මරණයක්ම යාට පාඩමක් වෙනවා. එකේදී අල්ල ගන්න බැරි වෙන්න පුළුවන් දෙකේදී අල්ල ගන්න ඔහොමම කරලා 5 6 යනකොට තේනවා මෙතන පාඩම තියෙන්නේ කියලා. අපි මෙතකල් මරණේ ඉක්මවලා ගියේ. මේ පහපහ එහෙම වෙන්න බෑ. ඒක අයින් කරන්න ඕනේ කියලා. ඒ නිසා හැම පැමිණෙන දෙයකම මේ පණිවිඩයක් තියෙනවා. අන්නේ පණිවිඩය උකහා ගන්න නම් මුලමැද අග කියන තුන් තැන අවදීන් ගත කරන්න ඕනේ. ඉවර වෙන්නේ ඉස්සලා කරබුරුලා රින්න හොඳ නැහැ. ඉවුණාට පස්සේ වෙච්ච දේ ගැන පශ්චාත්තාප වෙන්නත් හොඳ නැහැ. ආන්නේ විදියට මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි කියලා මේක දැනගන්න පුළුවන් නම් පේනවා මේ එක අවස්ථාවක් නැතුණාට ඊගාටසට ආය අවස්ථාවක් එනවා. අන්නේ අවස්ථාවේදී අර ඉස්සල අවස්ථාවේදී ඇතිවෙච්ච දුම්මසු ගතිය නැතුව අලුත් එකට මුණ දෙන්න පුළුවන් ගතිය. ඒක මේ අසුරත ගතිය අපේ ඔලොමල හිතේ ඇති කරගත්ත ඔලොමල ගතියක් නැත්නම් ප්‍රතික්‍රියාවක් නිසා තමයි දෙවෙනි සැරේට මුණ දෙන්න බැරි. නැත්නම් අර පළවෙනි එකේදී වැරදුනාට දෙවෙනි එකේදී හරියන්න ඉඩ තියෙනවා. ඒ නිසා ගුරුවරයා ගෝලයා විශ්ේ තියෙන්නත් ඕනේ. ඒ වගේම ගෝලයා පද්ධතිය විශ්ේ ගුරුවරයා විශ්ේනොත් මේ අහුම්කම් දෙන සුළු ගතිය. කීවාහන ගතිය කියලා කියන්නේ. ආන්නේ ගතිය කොතනදීද නතර කරන්න ඕන කියලා කියන්න බෑ. දික්කට මුළු ජීවන
පරිශ්‍රණේ පුරාවටම අහුම්කන් දීම කරන්න ඕන. ඉතින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගාව තිබුණු මේ කවුරු කිව්වත් අහන ගතිය හිතා ගන්න බැරි තරම් නිහතමානීකමක් තිබිලා තියෙනවා. සරුවචන් වහන්සේ සමහර දාට වෙන කාටවත් කියලා කරගන්න බැරි වැඩ සාරිපුත්‍ර ස්වාමීන්ට කියනවා. ඉතින් සාරිපුත්‍ර ස්වාමීන් මුලින් බෑත් කියලා කියනවා. නමුත් සරුවචන්සේ කියනවා එහෙම නෙවෙයි. මෙඩි වෙන්න ඕනේ මෙන්න මේ විදියට මේක කරලා බලන්නකො. එතකොට අර කීකරු ගෝලයක් විදියට කරගෙන යනවා. ඒ වගේම එදා පැවිදි වෙච්ච 7 අවුරුදු සාමණේර නමක් කතා කරලා කිව්වොත් ඔබ වහන්සේ මහා ලොකු ආම්රු කෙනෙක් කොම්බාන්නකෝ සිවුරු ඇඳගෙන ඉන්න හොඳ නැහැ කියලා. එතනදීම සාරිපුත්‍ර ස්වාමීන් ඇදලි බැඳලා ආයෙ සිවුරු ගලවලා මේ කාරණාවේදී මේ 7 අවුරුදු සාමණේර ඔබ වහන්සේ මට වැඩි දැනුමක් තියෙනවා කියලා බාර ගන්න කැමැතියි. ඒක නිසා කිසිසේත්ම මේ කාටවත් චෝදනා කරන්න බෑ. එක දවසක් ඒ සරුවච්චන් වහන්සේ මේ වස්සමාදම් පස්වස් පවාරණයෙන් පස්සේ චාරිකාවේ යන්න හදනකොට උඟාක් සංඝයා කැමති සරුවච්චන් වහන්සේ යන්න චාරිකාවේ යන්න කාලේ දුෂ්කර ගමන. සමහරට මාස 6ක් යනවා නැත්නම් 8ක් යනවා නැත්නම් මාස 9ක්ම ඇවිදිනවා. ආයේ එන්නේ වස්වසන්න තමයි. ඉතින් එදා වෙච්ච අමතර සිද්ධියක් නිසා සරුවච්චන් වහන්සේ වස්සමාදන් පවාරණය කළ වඩින් නැති වෙන තීන්දුව කළ සාරිපුත්‍ර ස්වාමීන්ට මතක් කරනවා. සාරිපුත්‍ර එහෙනම් මේ යන්න කැමති සංඝයා ටිකත් අරගෙන චාරිකාවේ යන්නයි කියලා. ඉතින් සාරිපුත්‍ර ස්වාමීන් ගොඩක් කියන්නේ 500ක් තෝරනවා. ඉතින් තෝරනකොට එතන හිටපු සංඝයා වහන්සේ නමක් දැම්මගේ නම කියයි කියලා හිතන්ට ඒ නම කියුනේ නැහැ. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේට සාරිපුත්‍ර ස්වාමීන් පිළිවන් ද්වේෂයක් ඇති වුණා. ද්වේෂයක් ඇති වෙලා දැන් කට්ටියත් අන්න ගන්න සාරිපුත්‍ර ස්වාමීන් ශාලාව මැදින් යනකොට මේ හාමුදුරුවෝ චෝදනා කරා සාරිපුත්‍ර ස්වාමීන්ගේ සිවුරු කොනක් ඇවිල්ලා කනේ වැදුනා කියලා. ඊට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් උඩ පිට වෙලා ගිහිල්ලා. එතකොට සරුවචනාංශයට මේ ස්වාමීන් චෝදනා පත්‍රයක් ගෙනාවා. බලන්න වැඩ වැඩි වෙනාට කමන්නේ මම මේ පාරායින් ඉඳගෙන හිටියේ මගේ ඇඟේ සිවුරු කොන වැදිගෙන ගියා. සමාව ගත්තෙත් නැහැ. මේ ඒක ගැලපෙන්නේ නැහැ කියලා. පස්සේ සරුවචනාංශයේ ගමන නතර කළා සාරිපුත්‍ර ස්වාමීන් ගෙනවා. ගෙනලා සාරිපුත්‍ර ස්වාමීන් ගානවා සාරිපුත්‍ර මෙන්න චෝදනාවක් තියෙනවා. මේ වෙලාවෙන්නේ හදිසියෙ ගමන යන්න තීන්දුනේ නිසා එහෙම යනකොට සිහි කරනවාද කියලා. මේ මෙන්න මෙහෙම නොදැන මේ ස්වාමීන් වහන්සේ නමකට සිවුරු කොනෙන් පහරක් වදින්න ඉඩ තියෙනවාද කියලා. සාරිපුත්‍ර ස්වාමීන් කියනවා නෑ මට එහෙම හදිසියක් තිබුණෙත් නෑ මං හිටියේ සිහියෙන්මයි. එහෙම දෙයක් උනේ නෑ. ස්වාමීන් වහන්සේ මම විශේෂයෙන් ඔබ වහන්සේ ඉන්න සභාවක මේ ගත කරන්නේ මහ පොළොව වගේ. ඒ මහ පොළොවේ මිනිස්සු ගෙනල්න ඉදන්නුත් වලලනවා මේ හංගනවා. මහ පොළොව ආඩම්බර වෙන්නේ නැහැ. ඒකේ කැත කරනවා, චූ කරනවා, කෙල ගහනවා. මහ පොළොව කවදාකවත් ඒකට මේ චෝදනා කරන්නේත් නැහැ. මහ පොළොව ඒ කැතකුණු සියල්ලම දිරවලා ඒක ප්‍රතිචක්‍රීකරණය කරනවා මිසක්කා මට මේ අනේ වැටුනේ කක්කාවක් අසුචියක් මල මූත්‍රාවක් කියලා හෝ මයිලඟ මේ රත්තරන් මිනිමුතු වැල්ලුවයි කියලා එහෙම වෙනසක් නැත්තේ. මගේ හිත මම ඉන්නේ ස්වාමීන් වහන්සේ අන්නේ මේ පට විහා සමාන හිතකින් මං ඉන්නේ. ඒ වගේම වතුර වගේ ස්වාමීන් වහන්සේ මං මාප පාවිච්චි කරන මිනිස්සු කැතකුණු මල හොදනවා. ඒකේ මාව පාවිච්චි කරලා හඳුන් උරච්ච කරනවා. සුවඳ තුවරලා වැඩ කරනවා. වතුර කවදාකවත් ආඩම්බර වෙන්නේ නැහැ. අනේ බලන්න මට මේ හඳුන් අඹරලා දැම්මා කියලා. එතන මම මේ පස්සපැත්ත හොදන්න ගත්තා, අසුචි හොදන්න ගත්තා කියලා එහෙම කරන්නේ නැහැ. ඒ වතුර කෙලෙසෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මොන වතුර පිරිසුදු වතුර දැම්මත් අපිරිසුදු වතුරම තමයි. ඒ දාන දේ අයින් වෙනවා. මම වාතේ වගේ කියලා කියනවා. වාතේට විවිධ සුවඳ જાති එනවා. ඒ වගේ මලමිණිය කුණු, බලු කක්කා කොච්චර ආවත් වාතයක අරගෙන ගියාට ඒකෙන් කෙලසෙන්නේ නැහැ. මම ගින්න වගේ මලමිනිත් මේකට දානවා, ගිතෙලුත් මේකට දානවා, හඳුන් කරටත් දානවා, සුවඳ හඳුන් මේක වෙනස් වෙන්නේ නැහැ කියලා හතර මහා ධාතුන් ගැනම කතා කරලා කියනවා. මම ස්වාමීන් වහන්සේ කොන හදිසි වැඩක් කරන්න ගියත් මම හැම වෙලාවෙම හරි අවදියෙන් ඉන්නේ. ඒ නිසා මාතින් එහෙම වැරදිලා වැඩෙන්න විදියක් නැහැ. මම මේ පිරිසක් අතර හැසිරෙන්නේ අංකඩිච්ච ගොනෙක් වගේ ස්වාමීන් වහන්සේ. අංකඩිච්ච ගොනාගේ ඒ තුවාලේ කෙලිම මොලේට සම්බන්ධ වෙනවා.
ඒ නිසා ඒක හරිම වේදනාකාරී. ඒ නිසා ඒ ගුණ අනින්න යන්නේ ආය කාටවත්. අනින්න තියා ආර් කැම ටික ඕනකමට කෑවට තද උණකින් ගත කරන්නේ. ඒ නිසා මම තැනකක් එක්ක හැදිරෙන්නේ අංකඩිච්ච ගොනෙක් වගේ කියලා. එහෙම නැත්නම් වසල දරුවෙක් මිනිඔලු කට්ටකට පින්න පාත යනකොට වගේ අනේ තියෙන කෙනෙක් ගාවට ගිහිල්ලා නැති බැරිකමට ඊළඟන කනවා මිසක්කා මයිලඟ එහෙම ආඩම්බරකමක් නැහැ කියලා පුදුමාකාර සිංහනාදයක් පවත්තා. ඒතකොට සර්වචන්සි මතක් කළා කියනවාට සංඝයා වහන්සේට මේ සාරිපුත්තු සාංශේ මේ කියද්දිත් උඹ වැරදි චෝදනාවක් කරලා සමාව ගත්තේ නැත්නම් උඹ හිත හත් කඩකට පැලෙනවා කියලා. ඒ තරම් මේ නිහතමානී කෙනෙකුට එහෙම අභූත චෝදනා කරන්න එපයි කියලා. ඉතින් ඒ සාංශේ ඊට පස්සේ විශාල වශයෙන් ඒ සෝරච්ච ගුණය ඇති කර ගන්නවා මේ ගුණවතෙකුට මේ විදිහට මේ චෝදනා කරනවා. එයා මේ කරපු දේ ආ දන්නේ නැතුව කෙරුවා, කියන දේක දන්නේ නැතුව කෙරුවා, හිතන දේ දන්නේ නැතුව කෙරුවයි කියලා නෑ. ඉතින් ඒ වගේ ශාසනයක අපි වැඩ කරන්නේ. ඉතින් ඒ නිසා මේ ඒකේ නෑ මේ අහවලා කියලා හැම කෙනෙක්ම අපි මේ ආහුනීය පාහුනීය දක්ඛිනීය අංජලිකරණීය ගුණයන් ගැන කතා කරනවා නම් අනුත්තර පුණ්‍යක්ෂේත්‍රයක් ගැන කතා කරනවා නම් ඒ தත්ත්වයට යන්න සුදුස්සෙක් වෙන්න අවශ්‍යම අංගයක් තමයි මේ කිව්වා අහන ගතිය. ඉතින් ඒ දේ තියෙනවා නම් කල්යාණ මිත්‍රයෙකුට අපිට උදව් කරන්න පුළුවන්. ඉතින් සර්වචන්නාංශිකේ ශාසනයේ කීවානාහන කෙනාට දෙන උපරිම දඬුවම තමයි එයාට උපදෙස් දීම නතර කරනවා. ඒකට කියනවා බ්‍රහ්ම දණ්ඩේ කියලා. ඉහළම දඬුවම. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුගේ උපදේශයක් ලබා ගන්න පුදුමාකාර යටහත් පහත්කමක් තියෙන්න ඕනේ. ඉතින් මම පැවිදිලා සුමාන දෙකක් මම පැවිදින අවුරුදු 36ක් විතර ඇති. ඒකට ඉතින් සෑහෙන්න ඇට මෝරලා ඒත් ආවට පස්සේ ඉස බාලා අමුතුම ලෝකයකට ගෙනියලා මේ සිවුරු අන්දලා ඉතින් හැමදාම පින්න පාත යනකොට කවුරු හරි ඇවිල්ලා මට සිවුරු අඳින හැටි උගන්වනවා. ඉස බාන දවසට ඇවිල්ලිවලා අතපය තුවාල කරගෙන ඉස බාන හැටි කියලා දෙනවා. පඳු ගන්න හැටි කියලා. ඉතින් මට හරි පුදුම මේ සතුටක් දැනුණා. බෝන ගේන් වගේ. නැවත ඉපදුනා වගේ. අනේ සුමානේ අධ්‍යක් විතරට කවුරුවක්වත් ගණන් ගන්නෑ මම තනියම සිවුරු පොරව ගන්නවා, ඉස බා ගන්නවා, පඳු හොදා ගන්නවා. ඊට පස්සේ මම ලොකු සාංශයට ඇවිල්ලා කිව්වා. මේ කාමරේදීම තමයි කිව්වේ. අවසරයි තුන්සේ සුමාන දෙක ඇතුළත අර පොඩි එකෙක් වගේ හැම කෙනාම හොයලා බලනකොට හරි පුදුම හුරතලයක් තිබුණා. මේ අලුතෙම ඉපදිච්ච ගාලේ ඉපදිච්ච හරප්පෙටියෙක් වගේ. එහෙම නැත්නම් ගෙදෙට්ටි ඉපදිච්ච දරු පෙටියෙක් වගේ. ඉතින් ඒක දැන් නැති වෙනකොට පාළුව දැනෙනවා කියන්නේ. ඒක ලොකු සාංශි කිව්වා නම ඔය අනුන්ගෙන් උපදෙස් ලබා ගන්න ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒ ජීවිතේ පුරාවටම Taman දැනගන්න ඕනේ කිව්වා. මේ තව කෙනෙක් මට උපදෙස් දෙන්න තියෙන ඉඩකඩ අහුරලා ගන්න එපා. වසාලන්න එපා. ඒ ඉස්සලා කියපු ගුණවලත් අපි මේක සාකච්ඡා කරා. ඉතින් ඒ නිසා හැම වෙලාවෙදීම තමන් හැසිරෙන්න ඕනේ මයිදියා අනිකත්ව බලනවා. බලලා යත්තන්න මොනාරි කියන දෙයක් තියෙනවා නම් දැන් හරි පස්සේ හරි කියාපු දාව. ඒක මට ලැබෙන ලොකුම ලාභේ. ඒ යම් විදියකට කවුරු හරි මම ඕකට කියලා වැඩක් නැහැ කියලා ඒ මගේ ලයිස්ට් එකේ නම කැපිලා ගියොත් ඉතින් ඒක බ්‍රහ්ම දණ්ඩයක් වෙනවා. ඒක ලොකුම දඬුවමක් වෙනවා. ඉතින් ඒ නිසා සාරවත්චනාංශය හැම වෙලාවෙම සාහවරු පුංචාමුතරණ මතක් කරනවා. හැමදාම විදුලගේ මැදලා ආරණ්‍ය සේනාසනේ ඇමදලා පොඩි සාමනීර වැලි දෝතක් උඩ දාලා ඒ මට අනේ මෙච්චර වැලි මේ වැලියට ගානට මට අද උපදෙස් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් අන්නේ ගතිය නිසා රාහුල කුමාරට කවදාකවත් හිතුන්නේ නැහැ මගේ තාත්තා බුදුහාමුදුරුවෝ මගේ උපාධ්‍යයන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ නිසා කවුරුත් එන්න ඕනේ නැහැ මට උපදෙස් දෙන්න. මං ඇවිල්ලා මෙහෙම රජ වවුලෙන් ආපු කෙනෙක් කියන දේවල් එන්නවත් ඉඩ තිබෙන්නේ නැහැ. සර්වචන්නාංශේ. ඉතින් ඒ උපදේශම තමයි අපිට දෙන්නේ. රාහුල පුංචාමුරණ දී උපදේශම තමයි අපිට දෙන්නේ. ඉතින් ඒක නිසා මේ පිටාය අපිට උපදෙස් දීමේ වගේ කලාවක් තියෙනවා. ඒ වගේම අපි භාවනා කරගෙන යනකොට ඉරක් ගහලා ඉර දිගේ රෙදි කැලක් කපාගෙන නැත්නම් ලීයක් කිරාගෙන යනවනම් ඒකේ පිටපොට යනවා කියලා හිතන්නකෝ. ඉර දිගේ යන්නේ එක්ක කතුරු ඇදයක්. නැත්නම් කීයේ තෙත්ති අඟුල ඇදයක්. ඉතින් එතකොට අපි දැනගන්න ඕනේ මේක මේ හැප්පිලා කරන දෙයක් නෑ මේ කීයේ තියෙනවා මොකද්ද ඇදයක්. ඒක යන්නේ ඇදටම තමයි.
නැත්නම් ඉර ගහලා තියෙන එකේ යන්නේ නැහැ කිය. අනිත් වගේ භාවනා කරගෙන යනකොට මේ අරමුණකට නැවත නැවත හිත යොදමින් ඉන්නකොට අපේ හිත නන්නත්තර වෙනවා. ඒ නන්නත්තර වෙන එකේ පණිවිඩයක් තියෙනවා. ඒ නන්නත්තර වෙන එකේ චිත්ත නියාමයක් තියෙනවා. ඉතින් අපිට වෙලා තියෙන්නේ අර අරමුණේ හිත හිටියේ නැතය හිත පිට ගියාය කියලා අපිට ඒ පිට යෑමෙන් අපිට දෙන පණිවිඩය ලබා ගන්න බැරි තත්ත්වයකටපත් වෙන ඔලොමොල වෙලා. ඒ කියන්නේ අරමුණේ හිත තියන්නේ කේතර අමාරුයිනේ. ඉතින් අමාරු වෙනකොට හිත පිට යනකොට ස්වභාවයෙන්ම කේන්තියක් එනවා. මේ බාහන මෙච්චර මහන්සිලා අම්මා අප්පත් අතහැරලා දාලා ඇවිල්ලා ගෙවල් දොරලුත් අතහැරලා දාලා ඇවිල්ලා මේ භාවනා කරන්න ගියාම මේ අරමුණේ මට ඕනේ කිය හිත තියෙන්නේ නැහනේ. හිත පිට යනවනේ. කියලා ඒ චෝදනා ස්වරූපයෙන් අර ඔලොමල ස්වරූපයේ භාවනා ඇති වෙනවා. නමුත් යම් දවසක මේ යෝගාවචර මේ සටන අජ්ජවේන ජවේන කියන විදිහට අතරමඟදී චප් වෙන තරේ අනිත් නැතුව කරගෙන යනකොට මෙයාට හරි උපදේශය ලැබුණොත් එයා තේරුම් ගන්නවා මේ භාවනාවේදී පැමිණෙන කරදරය බොහෝ විට මම භවයේදී කරගෙන ආපු මොකක් හරි කර්මයක ආනිසංස අවස්ථාවක් නැත්නම් විපාක අවස්ථාවක්. එහෙම නැත්නම් අපිට හේතු කාරණා සම්බන්ධය තේරෙනවා. පටිච්චසමුප්පාදේ තේරෙනවා. සමහර වෙලාවට තියෙන කිසිම හේතුවක් නැහැ. ඒ කරදරේ දිගින් දිගටම එනවා. ඒක නිකන් මේ මම අහිංසකයි මට කවුරු හරි බයිනවා. එතන මම කිසි වැරද්දක් කරලා මම වැරද්දකට අහු වෙනවා. එතන මම කවදාකවත් කාටවත් සද්ද කරලා බාධා කරන්නේ. නමුත් මම භාවනා කරනකොට සද්දයක් එනවා. මේ විදිහට Tamanට ඒ පැමිණෙන පණිවිඩය උකහා ගන්න බෑ. ඒක තේරුම් අරගන්න යහපත් විදිහට කල්පනාවේ එන්නේ නැහැ. එදිනදා ජීවිතේ නුරුස්නා ගතිය කරනවා. කවුරුත් මොනවා කිව්වා නුරුස්නා ගති පානවා නම් එයාට මේ කවුරුත් උපදෙස් දෙන්නේ නැහැ. ඉතින් ඒක කණයි වචනයි සම්බන්ධ වෙච්ච එකක් නේ. දැන් මේකේ ඒ දෙක නැහැ. මෙතන තියෙන්නේ අරමුණකට හිත විතක්ක ਵਿਚාර යොදවනවා. යොදවනකොට හිත වල්මත් වෙනවා. එතකොට මේ වල්මත් වීම අපි හිතනවා ඒ මෝඩකමට අපි හිතන ඔක්කොටම මෙහෙම තමයි වෙන්නේ කියලා. නෑ. මයි ළඟ ඉන්න කෙනාට වල්මත් වෙන්නේ මට වල්මත් වෙන විදිහට නෙවෙයි. ආධුනිකයට වල්මත් වෙන විදිහට නෙවෙයි මධ්‍යම පන්ති යෝගාවචරයට. ඉහළ පන්ති යෝගාය තවත් වෙනස්. ඉතින් වල්මත් වීමේ විපරිණාමයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒකේ මොකද්ද මේ කියවෙන්නේ කියලා තේරුම් අරගන්න ඒ කියන්නේ කවුරුහරි කියන්නේ අහගන්න. එනතන් කමඩාන් සුද්ධ කරගන්න. ඒකට එයා තමන්ට කාරණා නැති වුණත් කියලා දෙයි. ඒ තමන්ටම වැටහෙන්න අනාගාමී වෙනකන් එන්න ඕනේ කියනවා. මට ඇවිල්ලා තියෙන සියලු බාධාවල් වල මොකද්දෝ ජම්මාන්තරගත පුරුද්දක් ඇබ්බැහියක් මේ ආසව ධර්මයක් අනුශේ ධර්මයක් තිබිලා තියෙනවා. ඉතින් මම ඒක නොදකින් කියාගෙන ගිය නිසා මට කවදාකවත් ඒකේ මුලැමැදාක දක්වන්න හම්බුන්නේ නැහැ. මට ඒක දිහා මේ ශාස්ත්‍රීය විදිහට බලන්න බෑ. මොකද ඒකට ද්වේෂය තියෙන. ඉතින් ඒ මට්ටමට හිතක වෛර නොකර මේ එනදී හරහා මේක මටම මේ වෙලාවේදීම මෙතනදීම පණිවිඩයක් මේකේ තියෙනවා. කියලා අන්න එක දැක ගන්නා සුළු ගතියට බලන්න ගියොත් අපිට පහළ වෙන සියලුම නීවරණ වල මේ పూర్ව නිගමනයේ වෙච්ච සංසාරගතව අපිට එන්න තියෙන කරුණු වගේක් ලියවිලා තියෙනවා. ඒක නිසා ඒ යෝගාවචරය ඉඳගත්තාම සක්මන් කරන්න ගියාම වැඩ කරන්න ගියාම ඒ තියෙන බාධාවල ආරයක් තියෙනවා, නියාමයක් තියෙනවා, චිත්ත නියාමයක් තියෙනවා. ඉතින් ඒක තේරුම් කරගන්න පිටායට පුළුවන් සාමාන්‍යකරණය කිරීම හරහා මත හරියටම මෙන්න මේකයි මේ වෙන්නේ කියන්න නම් යෝගාවචරයට ඒ කරදරේ ආපුවාම ඒක පණිවිඩකාරයෙක් කියලා සලකලා පණිවිඩකාරයට ගහන්න එපා, බනින්න එපා. පණිවිඩය ගන්නකෝ. මොකද්ද මේ කියන්නේ කියලා. ආන්නෙම කියන්න ගියාම තේරෙන්න පටන් අර ගන්නවා. මූල කර්මස්ථානයක් නැත්තම් අපිට මේ සංසිද්ධියට අපි විවෘත වෙන්නේ නැහැ. අපිට මේ ඉරක් ඇඳලා ඉරනකොටනේ අපිට තේරෙන්නේ ඉරින් පිටපොට ගියයි කියලා.
සාමාන්‍ය භාවනා නොකරන එක්කනා වැඩ කරන්නේ භාවනා කරන එක්කනාගේ ඉරක් ඇඳගෙන නෙවෙයිනේ. කිසිම න්‍යාය පත්‍රයක් නැහැනේ. න්‍යාය පත්‍රේ කාමේ විතරමනේ. අවිද්‍යාවයි කාමයයි විතරමයි තියෙන්නේ. දැන් මේකෙදි එහෙම නෙවෙයිනේ. මේකෙදි අපිට ඔබට ගිය න්‍යාය පත්‍රයක් තියෙනවා. අනේ න්‍යාය පත්‍රේ වැඩ කරන යනකොට බාධා එන්නේ නැති කිසිම කෙනෙක් නැහැ. නමුත් මේ එන බාධාව ඒ පුද්ගලයාගේ ජන්මාන්තරගත දෙයක්. ලබා උපන් හැටියට තමයි බබා හම්බ වෙන්නේ. ඉතින් බබා හොඳ නැහැ කියලාද කෑ ගහලා වැඩක් නැහැ. ඒකේ ලබා උපන් හැටි. ආන්නේ වගේ බාර ගැනීමේ හැකියාව මේක තියෙන්නේ ඔය කවුරුත් බනිනකොට බාර ගන්නවා උපදේශයක් දෙනකොට බාර ගන්නවා එහෙම නෙවෙයි. භාවනා කරගෙන යනකොට පැමිණෙන බාධකය තමයි සාධකයක් වෙන්න පුළුවන්. ඒක gediya pitin එහෙම අතාරින්න හෝ කණ්ඩ යන්නේ නැතුව අන්න ඒක තේරුම් ගැනීමේ හැකියාව එnde වැඩි වෙනකොට පශ්චිම භවිකයාට තේරෙන්න පටන් අර ගන්නවා මේ භාවනා කරන නිසා වෙනදට වැඩි කරදර ප්‍රමාණයක් එනවා. ඒ කියන්නේ ඔක්කොම accounts balance කරන්නයි හදාන්නේ දැන්. අවුරුද්ද අන්තිම වෙනකොට කම්පැනි ගනුදෙනු හදනවා වගේ ගනුදෙනු හදන්න පටන් ගන්නවා. ඉතියාට තේරෙන්න පටන් ගන්නවා අසාධාරණ විදියට මට කරදර එනවා. හැබැයි මේකෙන් මේව ඔක්කොම ගෙවන් කිරීමක් කරන්න පුළුවන් මට දැන්. ඒ ගෙවන් කිරීම මේ කාටවත් හානි කරන්නේත් නැහැ. හැබැයි ඒකට මේ ප්‍රසන්න මනසක් ඇති කර ගන්නවා කියන එක අමාරුයි. ඉතින් අන්නේ මේ දැන් ගෙවෙන්නේ මේ පරණ කර්ම කියලා. ඒ කතාවේ තියෙනවා එක අඟනක් භවයේ කලු එළු දිනක් නැසා ඇයගේ මවිල් ගානට කියලා කැපුම් ලදා මොකද්ද කියලා ලෝවැඩන කරා කවියක් තියෙනවා. එක අංගනාවක් මේ එළු දිනක් කපලා ඊට පස්සේ එයත් ජීවිතේ පුරාවට ඊට පස්සේ එළුවෙක් හරි මොකෙක් හරි වෙලා හිස කැපුම් ලැබුවයි කියනවා. ඉතින් එහෙම කරලා උපදින ආත්මය තිරසං ආත්මය එහෙම තමයි. උපදින ආත්මේ හිස කැපුම් ලබනවා. ලබල මෙයා මයිල් ගාන ගෙවෙනවා දැන්. ඊළා පස්චිම අන්තිම භවයේ මෙතන පස්චිම භව කියන්නේ අන්තිම භවයේ මෙයාගේ ස්වාමියා මෙයාගේ කකුල් දෙකෙන් පාගගෙන බෙල්ල නමලා දැන් බෙල් මේ කපන්න හදනවා. කපන්න හදනකොටම මෙයාට මේ පෙරවිසු කඳවිලුවත තේරුම් ගන්න 이르දියක් පහළ වෙනවා. ඊට පස්සේ කියනවා අදින් ඉවරයි. දැන් මේ කපෙන්නේ අන්තිමේ කියලා එයා සතුටක් පහළ කරනවා. කියන්නේ හිනහ වෙනවා අයිය. එතකොට ඒක කොච්චර කැපිපේන විදියට උනාද කියනවා. ඒ කපන්න හදන ගේ එලිච්චි අයිතිකාරයාට කවදාහකවත් දැකලා නැහැ මෙහෙම මේ බෙල්ල කපනකොට මේ බෙල්ල දීගෙන hina වෙන කෙනෙක්. ඊට පස්සේ අහන මොකද උඹ hina වෙන්නේ? ඊට පස්සේ කියනවා මම මේ ඊට ඉස්සෙල්ලා වගේ නොදැනුවත්කමට වැඩේ කරා. ඉතින් මට මේ මයිල් ගානට මම හිස කැපුම් ලැබුවා. ඉතින් මං අද ඉවරයි. මේ ඉවරයි. අන්න ඒ නිසා මට සතුටක් ඇති වුණා. එතකොට මේ මනුස්සයාට බඩ දන්න පටන් අර ගන්නවා. දැන් මම මේ එලිච්ච කපලා දැන් මාත් මේ විදියට මේ එළුමයිල් ගානට හිස් කැපුම් ලැබනවානේ කියලා. ඊට පස්සේ කියනවා උඹ මේ කරපු මේ වැඩේ නිසා කියපු දේ නිසා මම උඹට මේ ජීවිත දාන දෙනවයි කියලා. ජීවිත දාන දෙනවයි කියනකොට ඒ මනුස්සයා කපන්නේ නැහැ. එතකොට වැස්සක් වැහැලා අකුණක් වැදිලා ඒ ගලකින් එන පතුරකින් මේ එළු දෙනගේ බෙල්ල කපලා යනවා. ඉතින් ඒකෙදී කියන්න හදන්නේ කණවිඩේ කියන්නේ එයාට තේරෙනවා මේ වෙලාවේ මේක වෙනව කොහොමඩක්වත් වෙන්න ඕනේ. මේක මේ මනසට අතින් වෙනව නැත්තම් කායින් හරිය. අන්නකොට සතුටින් මුණු දුන්නට දෙයක් නැහැ. මේ තමන්ම කරපු දෙයක සේත කර්ම අවසානයේ. ඉතින් අපි මනස හරි පටුයිනේ. අපි මේ ජීවිතයේ දන්න අත්දැකීම් වලින් ඔක්කොම විමසන්න හදන්නේ. දැන් ඉන්නේ විනිශ්චයකාරරු දිහා බලන්නකෝ. දැන් මේ නීති හදාරන කට්ටිය දිහා බලන්නකෝ. දැන් මේ ආර්ථික විද්‍යාව හදන කට්ටිය දිහා බලන්නකෝ. ඒගොල්ලෝ මේ පුංචි කවුලුවක් දිහා බලන්නේ මේ ඔක්කොම කතා කරන්නේ. එතකොට පෙරවිසු කඳ පිළිවෙත දන්නවනම් මේ තිබ්බ චක්කු ඥානෙ මේ දැනට මැරෙමින් ඉපදෙන පිරිස ගැන දන්නවනම් ආශ්‍රාක්ෂය කර ඥානෙ දන්නවනම් මේ වෙන දේවල් දිහා අපිට සම්පූර්ණ වෙනස් පැත්තකට බලන්න පුළුවන්. ඒ බලවුවොත් එහෙම අපිට තේරෙයි අපි කොච්චරක් මේ මම කියන එකනා කරන තියලු වැඩි
සමාවදියේ යුතුයි. මගේ අතින් කාට වැරද්දක් වුණත් ඒව අත්තරදි වෙනවා. හැබැයි කාටවත් මට නම් මැස්සෙක්කින්වත් කරදර වෙන්න බෑ. මම සුවිශේෂයි. කියලා හැම වෙලාවෙම මේ විඥාණය මම සහ මම නොවේ අතර පුදුමාකාර පරතරයක් තියානින්. ඉතින් මේ පරතරේ දකින්න නම් අපි විඥානීය ක්‍රියා නැතුව, ඒ කියන්නේ විඥානයේ විසින් මෙහෙවීමකින් තොරව සංස්කාර නොකර ඉබේ සිද්ධ වෙන්න ඇරලා සංඥා නොකර විඳීමක් නැතුව, ඒ කියන්නේ සැප වේවා දුක් වේවා කියලා විඳීමකුත් නැතුව බලහින්න අරමුණත් රූපේ ගෙවිලා ගියාට පස්සේ ඒත් පැවැත්මක් තියෙනවා මේකේ. භාවනා කරන අරමුණත් ගෙවිලා. විඳින විඳිනේකුත් නැහැ. ඒ කියන්නේ මේ තැප හොයන්න යනවා හෝ දුක් විඳිනවා එහෙම එක්කුත් නැහැ. හොඳට මධ්‍යස්ථව ඉන්න පුළුවන්. දැන් මේ තියෙන දේ හොඳද නරකද සෝවාන්ද සකදාගාමිද තමතද මොනම නම් කිරිලක්වත් නැහැ. ඒක සංස්කරණය කරන්නෙත් නැහැ. අනේ මේක අහලා දැනගන්න ඕන කියන එකවත් නැහැ. ඊට පස්සේ මේක මම නොවේ එහෙම අදහසකුත් නැහැ. අන්නේම ඉඳදිත් මේකේ පැවැත්මක් තියෙනවානේ. ආන්නේ පැවැත්ම දිහා බලනකොට ඒක මේ දැන් වෙච්ච එක නෙමෙයි පරණ එකක මේ කාබන් කොපියක් තියෙන. අනේ කාබන් කොපිය අපි කවදාකවත් දකින්නේ නැහනේ. දකින්න බෑ. මේ මම ලොක්කා. මම තමයි ඔක්කොම දාන්න කෙනා. මම තමයි ගම කරවන බබාහාමි රාලහාමි මට උඩින් කවුරක්වත් නැහැ කියලානේ වැඩි තියෙන්නේ. ඉතින් ඒ ගතිය මේ නතර වෙලා සෝරච්ච ගතිය ඇවිල්ලා එහෙව් වෙච්ච කෙනෙකුට වුණත් ඒ කරලා තිබුණ කර්ම පරිසම් දෙනවනේ. තරුවචනාංශයේට බුදු වුණාට පස්සෙත් වෙච්ච අවස්ථාවල් තියෙනවනේ. ඒක මේ අපි බ්‍රහස්පතින්ද කරපු ධර්ම සාකච්ඡාවේදී දේශනාවේදී මතු කරගත්ත සාකටික සූත්‍රේ ඒ සර්වචන දේවදත්ත ගලක් පෙරලා ගලේ ගලක විල වැදිලා හිර වෙනවා. ඒත් පතුරක් ඇවිලා පිටිපතුල තැවෙනවා. එතකොට මේ බුදුරජාන් වහන්සේට ඇති වෙන ඒ වේදනාව තිප්පාණං කරාණං කටුකාණං පානහරාණං කියන බොහෝ තීව්‍ර වේදනාවක්. බොහෝ කර ගොරෝසු වේදනාවක්. කටුකයි පාන ගණ්ඩ හදන තරම් ඒ බුදුහන්සේ ආදිවාසනය කරනවා. ඉවසන සුළු ගතියක් තියෙනවා. මෙච්චර මේ බුදු වෙච්ච බලපන් මටත් මෙහෙම කරන්න එනවනේ. ඕනම් බිම්බිසාර රජුරණ කියලා මෙයාට දඬුවම් කරවන්න පුළුවන්. කොසල් රජුරණ කියලා දඬුවම් කරවන්න පුළුවන්. එනතන් සුද්ධෝදන රජුරණ කියලා මෙයාට දඬුවම් කරන්න පුළුවන් කියන ඒ කතා නෑ. වෙන්න පුළුවන්. බුදු වුණාට පස්සෙත්. ඉතින් අපි මේ නිකම්ම නිකන් නරපණු මේ කටයුතු කරගෙන යනකොට අපි හිතාන ඉන්නවා නම් ඒ භාවනා කරන නිසා ඔක්කොමලා අපිට පවන් සලන්න ඕනේ. භාවනා කරන නිසා ඔක්කොමලා අපිට අංජලි කරණය කරන්න ඕනේ. ඔක්කොමලා අපිට සාමීචි ප්‍රතිපන්න වෙන්න ඕනේ. ඔක්කොමලා අපිට වඳින්න පුදන්න ඕනේ කියලා. අන්නේ එහෙම නිකන් මොකද්දෝ අඳින ඇඳිල්ලක් තියෙනවා. ඉතින් ඒක සෝරච්ච භාවයට සම්බන්ධයි. ඒ අපි වතුර වගේ දාන භාජනේ හැදී අරගත්ත හිටියානම් ඇත්තටම අර ආහුණෙය පාහුණෙය දක්ිනේ අංජලි කරන්නේ මිනිසුන්ට අපිනස් සිද්ධ වෙනවා. අපි නිකමට හරි ඇසියුම් කෙරුවොත් එහෙම නෑ මම මෙහෙම පොඩක් භාවනා කරන ආමතු කෙනෙක් ඒ නිසා මට මේවා ලැබෙන්න ඕනේ කියලා. ඒක හරියට සිද්ධ වෙනවා දවස පුරා. වෙනකොට අපි දැනගන්න ඕනේ ඒක assuming කියලා කියන. ඒ කියන්නේ මම මෙහෙමනම් මට මෙහෙම වෙන්න ඕනේ කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් ඌව ටික දැම්මේ කවුරු හරි තමයි අපේ ඔළුවට. නමුත් අපි ඒකෙන් ඔලොමොල කාරියති ප්‍රගල්භ ගති පහල කරනවා. ඉතින් ඒක නිසා ඒ වගේ සෝරච්ච ගතියක් කින්දී අහන ගතියක් අපි ළඟ අංග සම්පූර්ණ නැති වුණත් මෙන් බණක් අහනකොට එතෙන් තව කෙනෙක්ගේ තුල ඒ ගතියක් දකින්නකොට සාරිපුත්‍ර සාංශික තිබිච්ච ඒ නියතමානී ගතිය දකින්නකොට අපිට තේරෙනවා මේකට ආනාපානට හිත දානවා වගේම මේ සංකල්පනාව නැත්නම් මෙවැනි දෘෂ්ටියක් මෙවැනි දෘෂ්ටිය ඍජු කිරීමක් නිතරම සිද්ධ වෙන්න වෙනවා. එහෙම නැතුව මේ හුස්ම දිහා බලන් හිටපුව ඔක්කොම සිද්ධ වෙයි කියන එක අපි සාමාන්‍යයෙන් කියනවා තමයි. නමුත් ඒකට යනකොට පොළොස් සම්බුලක් හදන්න ගියාම පොළොසුයි ලුණු ඇඹුලු විතරක් තිබිලා බෑ. ඒකට ගොඩාක් කැඩුම තියෙන්න ඕනේ. යොදා ඒක පදම ගන්නවයි කියන එක ධර්මයෙන්මත් සිද්ධ වෙනවා තමයි. හැබැයි ඒකට අවදි භාවයේ ඒකට සූදානම් ශරීරේ ඒකට හිත සකස් කරගෙන ඉන්න ගතිය. ඉතින් මේක තමයි බාලදක්ෂ ව්‍යාපාරේ උගන්වන්නේ. මේක තමයි පැවිද්ද උගන්වන්නේ. මේක තමයි Brahmacharya ප්‍රතිපදාව උගන්වන්නේ.
ඉතින් උගන්නවට ඉගෙන ගන්න කැමති නැත්තම් කරන්න බෑනේ. ඉතින් ඒක නිසා මේකේ සෑහෙන කොටසක් නිකන් කියන්න පුළුවන් හිතසුව පිටස සෑහෙන කොටසක් ඉබේ හැදෙනවා. හැබැයි ඒ සඳහා ඒ ඉබේ හැදෙන දේ සඳහා ආරාධනා පූර්වක ගතිය ඒ කියන්නේ සූදානම් ශරීරය කියන එක ඒක ඇත්තටම නිවනක්. මේ දේවල් සඳහා අජ්ජවේන ජවේන මද්ද වේන කන්තියා සෝරච්චේන කියන gati ටික දැනගෙන ඒකට මම පාවා දෙන්න කැමති නම් මම ඒකට ආරාධනා පූර්වක නම් එහෙම නැත්නම් මම ඒකට සූදානම් ශරීරය තියෙනවා නම් ඉතින් ඒක එයාට ලැබිච්ච තාවකල් ලැබිච්ච නිවනක් තමයි. ඒකට ආයේ කවුරුවක්වත් ආයේ මේ නිවන් ලැබුණට පස්සේ හම්බෙන දෙයක් නෙවෙයි මේක. ඒක නිසා හොඳට තේරුම් අරගන්න ඕනේ. ඒ වගේ දෙයකට හිත හදා ගන්නවා කියන එක සාමාන්‍යව දාන කතාවලදී කියලා දීලා හරියන්නේ නැහැ. දාන කතාවේදී කියන්නේ දන් දුන්නොත් උඹට අරක හම්බ වෙනවා මේක හම්බ වෙනවා කියන එක විතරයි. නමුත් මෙව අහන්න වෙන්නේ ඒ සඳහා දැන්නම සැදී පැහැදී කටයුතු කරන කෙනෙකුට තමයි. ඉතින් එතකොට දාන කතා කරලා හරියන්නේ නැහැ. එයාට කියලා දෙන්න ඕනේ මේ වයිදී ඒ පාඩම් පන්ති ඒ තැන්වලදී කියලා දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා සර්වචනන්සේ මේවා කියන්නේ ඇත්තේ ඒ ආරණ්‍ය මේ පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලාට වෙන්න ඇති. හැබැයි මම හිතන්නේ එහෙම කිව්වයි කියලා එක පෙට්ටියක දාලා වහලා පැත්තකට කරන්න තියන්න ඕනකමක් නැහැ. භාවනා කරන එක නම් දැනගන්න ඕනේ මු르දු අන්තිමානි ගති අනිකුත් භාවනා කරන අය ළඟ නැතිකමත් Taman වාසියට ගන්න ඕනේ. අන්‍ය ආගමිකයන් ගාව එහෙම නැත්නම් භාවනා නොකරන පිංකම් කරන අය ගාව මේව කතා කරන්න ගියොත් ඒගොල්ලෝ ওই පිංකමත් පැත්තක දාලා අපිට දොස් බකිනවා. ඉව දැනගන්න ඕනේ වෙලාවේදී තමයි මේ පොඩි දරුවන්ට වැඩි වියපත් වෙච්ච නැති දරුවන්ට ඕව කියලා දෙන්න යන්න බෑ. එයා වැඩි වියපත් වුණාට පස්සේ එයා පුරුෂාන්තරයට යවන්නේ නැතුව කිරිමවරු යටතේ කුල කාන්තාවන් යටතේ යාට පුහුණුව දෙන්න ඕනේ. ඒක කුල සිරිත් කියලා කියනවා. කුල ගෙවල් වල කරන දෙයක්. ඉතින් තිබුණේ අවුරුදු 4කට 50 ඉස්සෙල්ලා මේ වගේ දෙයක් තියා දැන් මොනම දෙයක්ක චාරයක් නැහැ කියලා නෑ. එහෙම නෑ. මේ ධර්ම තියෙනවා. මේ ධර්ම වැඩ කරනවා. මේ ධර්ම දැනගෙන වැඩ ගන්න උත්තරමයේ ඉන්නවා. ඉතින් ඒ පැලැන්තියට අපිත් යන්න නම් අපි මේකට අවශ්‍ය කරන ඒ සූදානම් ශරීරේ අනේ සූදානම් ශරීරයේ සඳහා ඇති ප්‍රස්ථාවතින් ගත්තොත් එහෙම නැත්නම් ඒක සඳහා ඇති විභව ශක්තියකින් ගත්තොත් අපි සියල්ලම සමානයි. ඊ타ත්ම කලාතුරකින් කියන තමයි ඒක උරගාලා බලන්නේ. මොකද අපිට අන්දලා තියෙන ඇඳිල්ලේ හැටියට උරගා බැලීම නෝන්ජල්කමක්. ඒක ඕනේ නැති දෙයක් කියලා හිතන්නේ. ඉතින් අන්න එහෙම නොකර මේ වැඩමුළුවකින් උපරිම ප්‍රයෝජන ගන්න අපි මේ ඇහෙන දේවල් පුළුවන් තරම් නැතුණා කියලා හිතමනාව ගන්න එපා. පුළුවන් තරම් අරගෙන ඒ සූදානම් ශරීරේ එනකොට එයා නිවන් දැක්කා වගේ තමයි. යට ආයි වෙනමම නිවන් දැකලා කණ්ඩ ඕනේ අර කාන්තාරේ යන මනුස්සයා මෙන්න මෙතන දැන් තියෙනවා ക്ഷേම භූමියක් කියලා දැනගත්තට පස්සේ ආ දන්නවා ඉතින් මෙතන අතෙන්ට යන ටික විතරනේ තියෙන්නේ. ඊට පස්සේ පහසුකම් ලැබෙනවනේ. අන්න ඒ විදිහට මේ ආජානීය ආශ්‍රය තුල තියෙන මේ ලකුණු කෙම්බිමක් දැක්කා වගේ ക്ഷേම භූමියක් දැක්කා වගේ කරගෙන යන භාවනාවට තව අස්සසිලක් පෙරදක්මක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නතර කරනවා. දේශනාවලිය સમાપ્ત කරනවා. සියලු දිනාටම සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ ඉතුරු වැඩ කොටස කරගෙන යාමට පළමුව පුණ්‍යානුමෝදනා ඊට පසුව වන්දනා ගාථා සහ ඔබ වහන්සේ වන්දනා කිරීමට අවසරයි. හොඳයි. පුණ්‍යානුමෝදනා පුණ්‍යානුමෝදනා සඳහා මම ප්‍රියංකට ආරාධනා කරනවා ඒ ටික හැසිරවීම සඳහා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අද අපිට ලිඛිතව පුණ්‍යානුමෝදනා 3කුත් වාචිකව 2කුත් ලැබිලා තියෙනවා. මම පළමුවෙන්ම චම්පිකා සිරිවර්ධන මහත්මියගේ පුණ්‍යානුමෝදනාව ඉදිරිපත් කිරීම සඳහා තිලිනට ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ පුණ්‍යානුමෝදනාව දුරස්ත වැඩමුළු 25කට පමණ සහභාගී වී සීලයක් සමාදන් වී තුන්දොරින්ම හැකිතරම් සංවර වී සතිමත් බව පුහුණු වීමෙන් ලැබූ කුසල් ශක්තිය ඔබ වහන්සේ ප්‍රමුඛ නිස්සරණ වනයේ වැඩවසන වාසය කළ සියලුම ස්වාමින් වහන්සේලාට
අනුමෝදන් වේවා නිවන් සුව ලැබේවා. සාදු 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 සාදු. එසේම නොපෙනී උපකාර කරන සැමටමත් ප්‍රියංකා රාජිකා සුරංගී ගිම්හානි තිලිනි යන කාරණ මිතුරු සංවිධායක මදුල්ලට දහම් දේශනා අන්තර්ජාලයට එක් කරන ශෙහාන් පුතණුවන් ඇතුළු හැම දෙනාටම පින් සිදු වේවා නිවනින් සැනසේවා. සාදු 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 සාදු. ලෝවැඩ සංගරාවේ පැවසූ පරිදිම ස්වාමීන් වහන්සේ පොඩි කවියක් තියෙනවා. සරණ වනයේ දම් තෙරිඳු සඳ සාධාරණව පැවසූ මෙත් සිතින් නාද බාධා නැතිව මුක් දැකුමට බැඳීමේ පද පාදා සතන් සිත පවති පානි බඳ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ඊළඟට මම ඉදිරිපත් කරන්නේ මහනුවර WPT විජේතුංග මහතාගේ පුණ්‍යානුමෝදනාව. අතිපූජනීය නායක හිමිපාණන් ඇතුළු පූජනීය සංඝරත්නයෙන්ද සද්ධා බුද්ධි සම්පන්න සංවිධායක මණ්ඩලයෙන්ද යෝගාවචර මහත්ම මහත්වීන්ගෙන්ද අවසරයි. 31 වෙනි දුරස්ත භාවනා වැඩසටහනේ නිමාව දකින මේ මොහොතේ ඉමහත් ශ්‍රද්ධාවෙන් මතක් කර සිටින්නේ බුද්ධෝත්පාද කාලයක බෞද්ධයන් ලෙස ක්ෂණ සම්පත්තිය ඇතිව ඉපදුනත් මේ භව ගමන කෙලවර කර ගැනීමට මගක් සොයන අපහට මීතිරිගල වනසෙනසුනේ නායක ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම නියම විමුක්ති මාර්ගයක් බව පෙනේ. උන්වහන්සේගේ ප්‍රඥාව බහුශ්‍රෘත බව බොහෝ ඇසූ පිරූ තැන් ඇතිකම යොදාගෙන කරන මඟ පෙන්වීම අප රටටත් ජාතියටත් මහා පිටු බලයක් බව ප්‍රකාශ කරන අතර තම කාලය හා ශ්‍රමය ජනතාව වෙනුවෙන්ම කැපකිරීම පුදුම සහගතය. එවන් ශාසනික සේවයක් කරන නායක මාහිමිපාණන්ටත් අනෙකුත් සංඝරත්නයටත් සංවිධායක මණ්ඩලයටත් අප සෑම දෙනා රැස් කරගන්නා කුසල් අනුමෝදන් කරමු. තවද මේ භවය ඔබ වහන්සේගේ අවසන් භවය වේවායි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මම ඊළඟට ආරාධනා කරනවා වාචික පුණ්‍ය අනුමෝදනාව කිරීමට සඳහා තලගල සුජාතා මහත්මියට. තිරුවන් සරණයි. 31 වෙනි දුරස්ත භාවනා වැඩමුළුවක් තුලින් දින 5ක් පුරාවට අප සියලු දෙනාට මහත් පුණ්‍ය සම්භාරයක් රැස් කර ගැනීමට අප කෙරෙහි මෛත්‍රී සාගත සිතකින් අනුකම්පාවෙන් මේ උතුම් අවස්ථාව උදා කර දුන් මීතිරිගල නිස්සරණ වන සෙනසුනේ වැඩ වාසය කරන නම කියන්ට අවසරයි. පූජනීය වන්දනීය ගරු උඩුහිරියගම ධම්මජීව නායක ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට කෘතගුණ පූරක පාද නමස්කාර කොට පුණ්‍ය අනුමෝදනා කිරීමට අවසර. සතිමත් භාවයේ වටිනාකම ලොවට වටහා දීමට මහත් වීරයක් දරන කල්යාණ මිත්‍රයන් වහන්සේ ඒ උතුම් ප්‍රාර්ථනාව මුදුන්පත් වේවායි පළමුව ප්‍රාර්ථනා කරමි. අපි සියලු දෙනාට සතිමත් බව දිනෙන් දින වැඩි දියුණු කර ගැනීම උදෙසා අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් කමඨහන් වාර්තා ශ්‍රවණය කොට ඒවායේ අඩුපාඩු නිවැරදි කරමින් අපාට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් ඉදිරියට භාවනා කටයුතු කරගෙන යාමට අවශ්‍ය දිරිය ඔබ වහන්සේ විසින් ලබා දෙනු ලැබුවා. එසේම තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුවමඩලින් දේශනා කොට වදාළා වූ ආජානීය සූත්‍රයේ දේශනාව ඇසුරු කොටගෙන සිදු කරන ලද ධර්ම දේශනා මාලාව තුළින් නැසූ බොහෝ ධර්ම කරුණු වලින් අප සිත් සතන් පෝෂණය කරනු ලැබුවා. අපගේ සුතමේ ඥානෙ, චින්තාමය ඥානෙ, භාවනාමය ඥානෙද වැඩි දියුණු කර ගැනීම උදෙසා ඔබ වහන්සේ විසින් කරන්නා වූ අප්‍රමාණ කැපකිරීමට දොහොත් මුදුනේ තබා වන්දනා කොට පුණ්‍ය අනුමෝදනා කරමි.
අප විසින් එක්රැස් කරගත්තා වූ සියලු කුසල ධර්මයෝද ඔබ වහන්සේ විසින් එක්රැස් කරගත්තා වූ සියලු කුසල ධර්මයෝද ඔබ වහන්සේගේ සියලු පාරමී ධර්මයන් පූර්ණේ කොට බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවී සැනසී වදාලා වූ අතිරාමණීය වූ නිර්වාණ ධාතුව ඉක්මන් භවයකදී සුඛ ප්‍රතිපදාවෙන්ම අවබෝධ කර ගැනීමට හේතු උපනිශ්‍රය වේවා කියා ප්‍රාර්ථනා කරමි. මේ සියලු පින් ඔබ වහන්සේගේ උපාධ්‍යාචාර්යයන් වහන්සේලාටද මහා සංඝ රත්නයටද මේ පින්බිම ශාසනයට පූජා කළ ගිහි පිරිසටද ඒ සඳහා කැප වී කටයුතු කළ සියලු ස්වාමින් වහන්සේලාටද භාවනා වැඩමුළුව සඳහා උපකාර කරන සියලු පින්වත් මහත්ම මහත්මීන්ටද නිර්වාණ අවබෝධය පිණිසම උපනිශ්‍රය වේවා. සත්සත් ඔබ වහන්සේලා ඇතුළු පින්වත් සැමට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. මීළඟට අනුලා සිරිවර්ධන මහත්මිය ලිඛිතව එවා ඇති පුණ්‍යානුමෝදනාව. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. දුරස්ත භාවනා සැසිවාරය ආරම්භමින් නිවනට මඟ හෙළි පෙහෙළි කරන්නට සහ කෙලෙස් වලින් පිරුණු අපසිත නික්ලේශී කරන්නට ඔබ වහන්සේ අප වෙත දක්වන අපරිමිත වෙහෙස අනුපමේය. ඔබ වහන්සේ පමණක් නොව නම කියන්නට අවසරයි චන්ද්‍රරතන ස්වාමින් වහන්සේත් ඒ සඳහා දක්වන වෙහෙස අපරිමිතයි. ධර්ම දේශනා මාධ්‍යයෙන්ද සාකච්ඡා මාර්ගයෙන්ද අප වෙත ඇති කරන සුතමය අනුග්‍රහය සහ සාකච්ඡාමය අනුග්‍රහය අපගේ ගමනට මොනතරම් අත්වලක්ද මේ සියල්ල වෙනුවෙන් මාද අනෙකුත් සැමද ඔබ වහන්සේලාට කෘතඥ පූර්වක දෙපා නමදිමින් පින් අනුමෝදනා කරමු. ඔබ වහන්සේ ඇතුළු සෑම දෙනා වහන්සේලාටම නිරෝගී සුවය අත් වේවා. උතුම් නිවනින් සැනසේවා. කාර්ය මණ්ඩලයේ ප්‍රියංකා මහත්මිය ඇතුළු අනෙකුත් සියලුම දෙනාට අප වෙනුවෙන් දක්වන මේ අනුග්‍රහයට කෘතඥ පූර්වක පින් අනුමෝදන් කරමු. නිරෝගී සම්පන්නියද උතුම් නිවනද ප්‍රාර්ථනා කරමු. මෙවන් වූ වැඩසටහන් නැවත නැවතද අසන්නට අනුගමනය කරන්නට ලැබේවායි අපේක්ෂා කරමු. සෑම දිනාටම තෙරුවන් සරණයි. අනුලා සිරිවර්ධන. සාදු. මීළඟට මම ආරාධනා කරනවා මෙල්බර්න් වල ඥානා මහත්මියට පුණ්‍ය අනුමෝදනාව ඉදිරිපත් කරන ලෙස. අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි. ඇහෙනව නේද? ඇහෙනවා. මම මේ කතාවකින් මේ පුණ්‍ය අනුමෝදනාව කරන්නේ ඔබ වහන්සේ උදාහරණ දක්වන කවිපන්ති සහ සින්දු මම ලියාගෙන තියෙනවා. ඒකෙන් අර මම නිතර කියනවනේ හිස් මිනිසුන් කුස්පුරවන කියන. එන්නේ ගීතේ ගායනා කරන්න අවසර දෙනවද කියලා අහනවා. කියපන්. එහෙමයි අවසරයි ස්වාමීන් වහන්සේ. උඩඟුලියන් ගොතා බඳින නීල වරල සරසන්නට මා පිපුනේ නැත මිදිරනේ. උඩඟුලියන් ගොතා බඳින නීල වරල සරසන්නට මා පිපුනේ නැත මිදිරනේ. හිස් මිනිසුන් කුස්පුරවන සිත් පිනවන බස් දොඩවන. හිස් මිනිසුන් කුස්පුරවන සිත් පිනවන බස් දොඩවන. බොජුන් මේස මත සුවඳ හලන්නට මා පිපුනේ නැත මිදිරනේ. උඩඟුලියන් ගොතා බඳින නීල වරල
සරසන්නට මා පිපුනේ නැත නීදිරණී රට වෙනුවෙන් සටනට වැද දිවිදුන් රණවිරුවකුගේ අවසන් ගමනට රට වෙනුවෙන් සටනට වැද දිවිදුන් රණවිරුවකුගේ අවසන් ගමනට යන මහ ජනතා පාදූ විල්ලෙන් යන මහ ජනතා පාදූ විල්ලෙන් තලී වෙලී සනහි මිය යන්නෙම් මගේ පරම පැතුමයයි මගේ පරම පැතුමයයි මගේ පරම පැතුමයයි එමඟට මා විසි කරන්න ගීතයේ අවසන් නන්දාමාලිනී මහත්මියත් මතක් කරන අතර අසා සිටි සියලු දෙනාටම තෙරුවන් සරණයි තෙරුවන් සරණයි අපිට කලින් දන්වලා දෙන පුණ්‍යානුමෝදනා එපමණයි මම කැමති සහභාගී වෙන අය කවුරු හරි කැමති නම් කරන්න පුණ්‍යානුමෝදනාවක් ඕගලන්ගේ Zoom hand එක අත උස්සලා දැනුවත් කරන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ විසින් 31 වෙනි දුරස්ත භාවනා වැඩමුළුවේ දින 5ක් පුරා අපහට කමඨහන් වාර්තාවලට උපදෙස් දෙමින් කරුණු පහදා දෙමින් ආජානීය සූත්‍රය ඇසුරෙන් ධර්මය පහදා දෙමින් අපගේ ධර්ම ඥානය ප්‍රබෝධ කිරීමටත් ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කිරීමට අප ගන්නා ප්‍රයත්නයට මහත් රුකුලක් වීම සම්බන්ධයෙන් අපගේ ප්‍රණාමය සහ ආශිර්වාදය පුද කරමු. ඔබ වහන්සේගේ සෑම සම්‍යක් බලාපොරොත්තුවක්ම ඉෂ්ට සිද්ධ වේවා. මේ අප ලබාගත් සෑම පිනක්ම ඔබ වහන්සේට අනුමෝදන් වේවා. නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. එසේම ඔබ වහන්සේ විසින් නිර්මාණය කරන ලද සතිපාසල සංකල්පය සෑම අභියෝගයක්ම ජය ගනිමින් ඉදිරියට සාර්ථකව කරගෙන යාමටත් ඔබ වහන්සේගේ ඒ සඳහා ඇති අරමුණු සාක්ෂාත් කර ගැනීමටත් ධෛර්යය සහ ශක්තිය ලැබේවා. හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඔබ වහන්සේට මෙම වැඩසටහන් කිරීමට ශක්තියක් වන නිස්සරණ වනයේ ස්වාමින් වහන්සේලා සහ සෑම දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. සෑම සම්‍යක් බලාපොරොත්තුවක්ම ඉෂ්ට සිද්ධ වේවා. නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඔබ වහන්සේ හැදූ වැඩූ දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වී සසර කෙටි කරගෙන නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. සුවපත් වේවා සුවපත් වේවා. මෙම වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු වලට නොමද අයුරින් මූලිකත්වය සහ සහාය දුන් ප්‍රියංකා, ගිම්හානි, චංකමි, මල්කාන්ති, උදාර, අශෝකා, තිලිනි, රාජිකා සහ මදාරා සොයුරයන්ටත් කෘතගුණ ස්තුතිය පිරිනමන අතර ඒ සෑම දෙනාගේම සම්‍යක් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. මේ සෑම පිනක්ම ධර්ම මාර්ගයේ ගමන් කිරීමට ඇති බාධා කම්කටොළු ප්‍රඥාවෙන් ජයගෙන නිවන සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට අපහට සහාය වුන් සෑම දෙනාටත් සහභාගී වුණු සෑම දෙනාටත් වැඩමුළුව සාර්ථක කර ගැනීමට දුන් සහායට අපගේ කෘතගුණ ස්තුතිය පිරිනමන අතර සෑම දෙනාගේම සෑම සම්‍යක් බලාපොරොත්තුවක්ම ඉෂ්ට සිද්ධ වේවා. එසේම මේ ගෝර සසර කෙටි කර නිවන් අවබෝධය පිණිසත් මේ සෑම පිනක්ම හේතු වාසනා වේවා. සුවපත් වෙත්වා සුවපත් වෙත්වා.